ආයිබෝවන් දුවේපතේ ජාතික රූපවාහිනිය ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනේ අදත් අපි දූල පුතාලා සමග සම්බන්ධ වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ ගණිතයට අදාළ පුනරීක්ෂණ ප්‍රශ්න කිහිපයක් දරුවන් එක්ක සාකච්ඡා කරන්න. දරුවනේ අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ B කොටසට අදාළ වන ප්‍රශ්න කීපයක් දරුවන් එක්ක ආදර්ශ ප්‍රශ්න කීපයක් දරුවන් එක්ක සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ B කොටසට අදාළ වෙන මූලික තේමා කීපයක් පදනම් කරගෙන අපිට දරුවන් එක්ක සාකච්ඡා කරන්න අපි ප්‍රශ්න කීපයක් අද දවසේ දරුවන්ට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා තියෙන්නේ. අපි එහෙමනම් දරුවනේ බලමු කොහොමද B කොටසේ ප්‍රශ්න සමග සම්බන්ධ. අපි දරුවන් එක්ක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අපිට විෂය නිර්දේශයේ සම්බන්ධ වෙනවා දුර කාල ප්‍රස්ථාර. දුර කාල ප්‍රස්ථාරය අපි ඉගෙනගෙන තියෙනවා. අපි බොහෝ විට බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් තමයි දුර කාල ප්‍රශ්නය. දරුවනේ දරුවන්ට තිරේ දිස්සෙනවා ප්‍රස්ථාරයක්. මේ සමන් නිවසේ සිට යාළුවාගේ නිවසට ගමන් කරන ගමන් මාර්ගය පිළිබඳව දුර කාල ප්‍රස්ථාරය තමයි දරුවනේ තිරේ දිස්වෙන්නේ. අපි y අක්ෂයට දුර අරගෙන තියනවා කිලෝමීටර වලින්, x අක්ෂයට අරගෙන තියනවා කාලය මිනිත්තු වලින්. එමනම් අපි දරුවනේ පළවෙනි ප්‍රශ්නේ අපි යොමු වෙන්නේ මේ ප්‍රස්ථාරය ඇසුරෙන් නිවසට තියෙන දුර කොපමණද කියලා බලන්න. එතකොට දරුවන්ට ප්‍රස්ථාරය දිස්ුණාට පස්සේ තේනවා බිඳුවෙන් පටන් ගන්න අපි A දක්වා ගිහිල්ලා ඊට පස්සේ ප්‍රස්ථාරය B දක්වා ගිහිල්ලා C දක්වා ගිහිල්ලා තියෙනවා. එhmenan දරුවනේ අපිට බලන්න y අක්ෂයේ උපරිමම ගිහිල්ලා තියෙන්නේ අපි 60 දක්වා. කිලෝමීටර් 60 දක්වා. මේ ගමන අපි විස්තර කරොත් ඒ සිට තප්පර මිනිත්තු 20ක කාලයක් අපි ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ මිනිත්තු 20 ඉඳලා 40 දක්වා කාලයක් කිසියම් සිද්ධියකට භාජනය වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු මිනිත්තු 50ක් ගමන් කරලා තියෙනවා. එhmenan දරුවනේ අපි මේ නිවසේ සිට බිඳුවෙන් පටන් ගත්තට පස්සේ අපි 60 දක්වා ගිහිල්ලා තියෙනවා. එන අපි ගියපු සම්පූර්ණ දුර කිලෝමීටර් 60ක් කියලා ගන්නවා. එතකොට දරුවනේ මේ දුර කාල ප්‍රස්ථාරයක අපිට මේ දුර සහ කාලය පදනම් කරගෙන වේගය ගණනය කිරීම තමයි අපි කරන්න සූදානම් වෙන්නේ. එhmenan බලමු දරුවනේ අපි මෙන්න මේ ප්‍රස්ථාරය විස්තර කරගන්න. ප්‍රස්ථාරය විස්තර කරගන්න ඉස්සෙල්ලා A සිට A දක්වා අපි කිසියම් වේගයකින් ගිහිල්ලා ඒ වල අවසාන වෙන්නේ මිනිත්තු 20 දී. එතකොට මිනිත්තු 20 දීත් කිලෝමීටර් 20යි, 30 දීත් කිලෝමීටර් 20යි, 40 දීත් කිලෝමීටර් 20යි. එහෙනම් දරුවනේ දරුවන්ට පේනවා මෙන්න මේ මිනිත්තු 20ක කාලය තුල මේ චලනය නිශ්චල වෙලා. චලනය වෙලා නැහැ. ගමන් කරලා නැහැ. එහෙනම් මේ නිරූපණය වෙන්න චලනය මොකද්ද? නිශ්චලතාවයේ. නිශ්චලතාවයේ තියෙන චලනයක්. එහෙනම් අපි කියනවා නිශ්චලතාවයෙන් සිටි කාලය. නිශ්චලතාවයේ පටන් අරගෙන තියෙන මිනිත්තු 20න් ඉවර වෙලා තියෙන මිනිත්තු 40න්. එහෙනම් මිනිත්තු 20ක කාලයක් මේ සමන් නිශ්චලව ඉඳලා තියෙනවා. ඒ දක්වා ගමන් කළා මිනිත්තු 20ක් නිශ්චලව හිටියා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආපහු ගමන ආරම්භ කරලා තියෙනවා. එhmenan දරුවනේ මේ දුර කාල ප්‍රස්ථාරයක අපිට තියෙන ප්‍රධානම කාරණාව තමයි මෙහි අනුක්‍රමණය. අපි ප්‍රස්ථාර පාඩමේ සරලරේඛීය ප්‍රස්ථාර පාඩමේ අනුක්‍රමණය ගැන කතා කරනවා. දුර කාල ප්‍රස්ථාරයක අපිට අනුක්‍රමණයෙන් ලැබෙන්නේ වේගය. එමනම් අපි ඊළඟ කොටසේ මේ සාකච්ඡා කරන්න හදන්නේ වේගය පිළිබඳව. දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් වේගය ලැබෙනවා. එහෙනම් බලමු අපි මෙන්න මේ මූලික කොටසේ ගමනේ මුල් මිනිත්තු 20 තුල මෙයාගේ වේගය කොහොමද කියලා. එහෙමනම් දරුවනේ අපි වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. වේගය සමානයි අපි ගන්නවා වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. වේගය ගන්න පුළුවන් අපිට දුර බෙදනවා කාලයෙන්. කාලය. එමනම් දරුවනේ මීට අදාළ දුර අපිට දීලා තියෙනවා මෙන්න 20යි කියලා. කිලෝමීටර් 20යි. මෙන්න මේ කොටසට අදාළ දුර කිලෝමීටර් 20යි. එමනම් කාලය මෙන්න මේක දුර වෙද්දී කාලය වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. එහෙමනම් මේකට අදාළ කාලය අපිට දීලා තියෙන්නේ හැබැයි දරුවනේ කාලය දීලා තියෙන්නේ අපිට
මිනිත්තු වලින් කාලය දීලා තියෙන්නේ මිනිත්තු වලින්. අපිට මේ දුර දීලා තියෙන්නේ කිලෝමීටර් කාලය අපි පැය කරගන්න ඕන. එහෙනම් මෙන්න මේ මිනිත්තු 20 කියන එක අපි මිනිත්තු 20 බෙදනවා 60න්. ඇයි මේ 60න් බෙදුවේ? අපිට වේගය දීලා තියෙන්නේ පැයට කිලෝමීටර නිසා අපි අනිවාර්යයෙන්ම කාලයත් අපි පැය බවට පත් කරගන්න ඕනේ. එතකොට දරුවන්ට පේනවා 20 වරක් 1යි 20 වරක් 3යි. අන්න එහෙනම් අපි පැය 3න් 1යි කියලා මෙතන භාවිතා කරා. එතකොට පුතාලා දන්නවා මූලික බෙදීමේ સિદ્ધාන්තය 20 බෙදීම 3න් 1 බෙදීම ගුණ කිරීමක් වෙනකොට හරය උඩට යනවා. එතකොට 3 උඩට එනවා. 1 යටට එනවා. එහෙමනම් අපිට වේගය සමානයි දුර ගුණ කිරීම මේ කාලය සමානයි වේගය ගුණ කිරීම දුර කියලා එනවා. එහෙමනම් දරුවනේ මේක සුළු කරනවා අපි සුළු කරාට පස්සේ අපිට එනවා කිලෝමීටර් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරලා තියෙනවා. එහෙමනම් දරුවනේ අපි මේ භාවිතා කරේ වේගය ගණනය කිරීම වේගය සමානයි දුර බෙදීම කාලය දුර බෙදීම කාලයෙන් අපිට ආවා වේගය සමානයි පැයට කිලෝමීටර් 60ක් කියලා. එහෙමනම් දරුවනේ ඔන්න දුර කාල ප්‍රස්ථාරයේ මම දරුවත් එක සාකච්ඡා කරේ වේගයක් කොහොමද ගණනය කරන්න කියලා x අක්ෂය සහ y අක්ෂය පදනම් කරගෙන. එහෙමනම් දරුවනේ මේ ප්‍රස්ථාරයේ තව දුරටත් අපි විස්තර කරගෙන යනවා. ඊට අදාළ ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරමු අපේ චන්ද්‍රකුමාර සර් එක්ක. හොඳයි දරුවනේ සමන්ත සර් කතා බහ කළා ඔබත් සමග දුර කාල ප්‍රස්ථාරයේ ඇසුරින් වේගය හා සම්බන්ධ ගැටලු කිහිපයක් විසඳන ආකාරය. අපි දරුවනේ තවත් ඉදිරියට දුර කාල ප්‍රස්ථාර සම්බන්ධ ගැටලු කිහිපයක් ඔබත් සමග සාකච්ඡා කරන්නටයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට තිබෙන ඊළඟ ගැටලුව වෙන්නේ දරුවනේ නිශ්චලතාවයෙන් පසු සමන්ගේ වේගය මුල් කොටසේ වේගයට වඩා කෙතකින් අඩු වීද? දැන් කලින් අපි සාකච්ඡා කළා සමන් කියන පුද්ගලයා තමන්ගේ නිවසේ ඉඳලා යහළුවාගේ නිවසට ගමන් කරපු ආකාරය දැක්වෙන දුර කාල ප්‍රස්ථාරය තමයි ඔබට දැන් නිරීක්ෂණය වෙන්නේ. එහිදී කතා කළා මුල් කොටසේදී යම් වේගයකින් ගමන් කරලා තියෙනවා. නැවත නිශ්චලතාවයේ ඉඳලා යලිත් වරක් යම්කිසි වේගයකින් යහළුවාගේ නිවස කරා ගමන් කරලා තියෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති දරුවනේ මේ දුර කාල ප්‍රස්ථාරය සැලකිල්ලට ගත්තාම මුල් කොටසේ තියෙන රේඛාවේ ආනතියට වඩා BC කොටසේ ආනතිය වෙනස්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වේගයන් දෙකක් තමයි දරුවනේ මේ අවස්ථාවවලදී පෙන්눔 කරන්නේ. දැන් එතකොට අපින් අහලා තියෙන දරුවනේ මුල් කොටසේ ගමන් කළ වේගයට වඩා දෙවන අවස්ථාවේදී වේගය කොතෙකින් අඩු වෙලා තියෙනවද කියන කරුණ. අපි දරුවනේ එහෙනම් මේ සඳහා BC කොටස තුල රේඛා ඛණ්ඩයෙන් නිරූපණය වන ප්‍රස්ථාර කොටසේදී සමන්ගේ වේගය මුලින්ම ගණනය කරගත යුතුයි. සමන්ත සර් ඔබට මතක් කරලා දුන්නා දුර කාල ප්‍රස්ථාරයක ඒ සරල රේඛීය කොටසට අදාළ රේඛා කොටසේ අනුක්‍රමණය මගින් අපට වේගය ලබාගත හැකි බව. එහෙනම් දරුවනේ අපි මෙහිදී මුල්ම කොටසේ වේගය අපි මේ වෙනකොට ගණනය කරලා ඉවරයි. අපිට ඔබට මතක ඇති පැයට කිලෝමීටර 60ක වේගයක් තමයි ලැබුණේ. මම ඒක සටහන් කරන්න. ඊළඟට දරුවනේ අපිට සොයා ගැනීමට අවශ්‍ය වෙනවා මේ BC කොටසේදී ගමන් කළ ප්‍රස්ථාර කොටසින් දැක්වෙන වේගය කොපමණද කියලා. එහෙනම් දරුවනේ අපි ඒ වේගය ගණනය කරමු. BC කොටසේදී වේගය අපිට ගණනය කරන්න පුළුවන් අදාළ දුර බෙදීම කාලය මගින්. දරුවනේ අපි අදාළ දුර කොටස ලකුණු කළොත් අපිට මෙන්න මේ අවස්ථා දෙකේදී ආරම්භයේදී මේ අවස්ථාවේදී කිලෝමීටර් 20ක දුරක් ගිහිල්ලා ඉඳලා තමයි නැවතුනේ. එතෙන් ඉඳලා තමයි නැවත වතාවක් ගමන ආරම්භ කළේ. ගමන අවසන් කරනකොට දරුවනේ දුර ප්‍රමාණය අපිට මෙන්න මේ කොටස මගින් ගණනය කරගත හැකි. ඒ අනුව අපිට ලැබෙනවා කිලෝමීටර් 60න් කිලෝමීටර 20ක් අඩු කළ විට ඔහු ගමන් කළ දුර ප්‍රමාණය කිලෝමීටර 40ක් බව. දරුවනේ එම කොටසට අදාළ වන කාලය වෙන්නේ නිශ්චලතාවය අවසන් වන විට ඔහු මිනිත්තු 40ක කාලයක් අරගෙන තිබෙනවා. නමුත් ගමන ආරම්භ කරලා නැවත මිනිත්තු 90 දක්වා ගමන් කරලා තියෙනවා. ඒ අනුව දරුවනේ අපිට පැහැදිලි ඔහු BC කොටසේදී කියන්නේ නැවතී සිට නැවත ගමන් ආරම්භ කරලා ගමන් කරපු කාලය වෙන්නේ මිනිත්තු 50ක් වෙනවා. අපි ඒක ලියමු. මේ අනුව දරුවනේ නම් අපිට දැන් පුළුවන් මීට අදාළව දුර කාල ප්‍රස්ථාරයේ
ඒ අදාළ සම්බන්ධතාවයන් භාවිතා කරලා අදාළ වේගය ගණනය කරන්න. අපි දන්නවා දුර කිලෝමීටර් 40යි. අපිට වේගය කාලය ලැබුණේ මිනිත්තු 50යි. සමන්ත සර් කලිනුත් පැහැදිලි කරා ඔබට මතක ඇති මිනිත්තු වලින් දැක්වෙන කාලයක් පැය බවට පරිවර්තනය කිරීම සඳහා 60න් බෙදිය යුතු බව. මේ අනුව අපිට මේ භාගය සුළු කර විට 6න් 5යි කියලා ලැබෙනවා පැය ප්‍රමාණය. ඔබ දන්නවා බෙදීමේ මූලික સિદ્ધාන්ත කලිනුත් මතක් කරා. මේ අනුව දරුවනේ සම්පූර්ණ සංඛ්‍යාවක් භාගයෙන් බෙදෙනකොට බෙදීම වෙනුවට අපිට පුළුවන් දරුවනේ අදාළ භාගයේ පරස්පරයෙන් සංඛ්‍යාව ගුණ කරන්න. මේ අනුව අපිට සුළු කිරීම කරන්නට පුළුවන්. සුළු කළ විට අපිට පිළිතුර ලැබෙනවා දරුවනේ අදාළ වේගය ලෙස පැයට කිලෝමීටර අපි ගණනය කරමු 5ට 5 වරක් 1යි 40ට 5 වරක් 8යි 8 වරක් 6 පැයට කිලෝමීටර 48යි. ඔබ දන්නවා කලින් ගමන් කළ වේගයට වඩා මේ වේගය තරමක් අඩු වෙලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ නිශ්චලතාවයෙන් පසු සමන්ගේ වේගය මුල් කොටසේ වේගයට වඩා කොතකින් අඩු වෙලා තියෙනවද කියන කරුණ. අපි මේ සඳහා දරුවනේ මුල් වේගයෙන් අඩු කළ යුතු වෙනවා. දෙවන කොටසේදී ගමන් කළ වේගය මේ අනුව පැයට කිලෝමීටර් 60න් පැයට කිලෝමීටර් 48ක් අඩු කළ යුතුයි. එවිට අපිට පිළිතුර ලෙස ලබා ගන්නට පුළුවන් පැයට කිලෝමීටර 12ක වේගයක්. හොඳයි දරුවනේ මේත් එක්කම අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසෙන් අපෙන් අහන ප්‍රශ්නය වෙන්නේ දරුවනේ මුල් කොටසේ ගමන් කළ වේගයෙන් නොනැවතී ගමන් කළේ නම් ඊට අදාළ දුරකාල වක්‍රය ඉහත ප්‍රස්ථාරයේම ඇඳ මේ ප්‍රස්ථාරය ලෙස නිවැරදි වෙන්නට ඕනේ. ඇඳ ගමනට ගතවන කාලය දැනට වඩා කොතකින් අඩු වෙන්නේ දැයි සොයන්න. දරුවනේ එතකොට අපිට කියනවා සමන් කියන පුද්ගලයා මුලින් ගමන් කළ වේගයෙන්ම නොනැවතී ගමන් කළේ නම් දැන් අපිට කලින් පැහැදිලි කරා නිශ්චලතාවයේ ඉඳලා තමයි නැවත ගමන ආරම්භ කළේ. නමුත් මේ නොනැවතී ගමන් කළේ නම් එහෙනම් දුරකාල ප්‍රස්ථාරය විය යුත්තේ දරුවනේ මේ ඒ රේඛාව නොනැවතී ඉදිරියට අපි ඇඳිය යුතුයි. මෙන්න මේ මම දම් පැහැයෙන් දක්වන රේඛාව ඔස්සේ දුරකාල වක්‍රය අපි දීර්ඝ කළ යුතුයි. එවිට බලන්න දරුවනේ නොනැවතී ගමන් කළේ නම් ගතවන කාලය කොච්චරද කියලා. ඔහු මුල් වේගයෙන්ම ගමන් කළේ නම් කිලෝමීටර් 60ක දුර ප්‍රමාණය ගෙවන්නට ගත වෙලා තියෙනවා මිනිත්තු 60ක්. ඒ කියන්නේ පැයක කාලයක් ගත වෙලා තියෙන බව දුරකාල ප්‍රස්ථාරයට අනුව අපිට පැහැදිලි වෙනවා. බලන්න දරුවනේ නමුත් අර නැවතී සිට ගමන් කිරීමේදී ඔහුට මිනිත්තු 30ක කාලයක් ගත වෙලා තියෙනවා. එහෙනම් දරුවනේ දැනට වඩා පෙර වේගයෙන්ම ගමන් කළේ නම් අපිට කාලය කොතකින් අඩු වෙනවද කියලා බලන්න දරුවනේ මෙන්න මේ සීමාවන් දෙක අතර අපි වෙනස ගණනය කළ යුතුයි. ඒ කියන්නේ මිනිත්තු 90න් මිනිත්තු 60ක් අඩු කළ යුතුයි. ඒ අනුව දරුවනේ අපිට ලැබෙනවා පෙර වේගයෙන්ම ගමන් කළේ නම් දැනට වඩා කෙතකින් කාලය අඩු වෙනවද කියන කාරණාව අපිට ලැබෙනවා පිළිතුර විදියට මිනිත්තු 30ක කාලයක්. අපේ අවසාන ප්‍රශ්නෙන් අහන්නේ දරුවනේ සමන්ගේ මධ්‍යක වේගය සොයන්න. දරුවනේ මධ්‍යක වේගය කියලා කියන්නේ යම් කිසි වස්තුවක චලිතයට අදාළව ඒ චලිත වන වස්තුවක් ගමන් කළ මුළු දුර බෙදීම ඒ ගමනට ගත වූ සම්පූර්ණ කාලය. අපිට මෙන්න මේ සම්බන්ධය යොදාගෙන අපිට සමන්ගේ මධ්‍යක වේගය ගණනය කළ හැකි. අපි එනම් මධ්‍යක වේගය ගණනය කරමු. අපිට දුර කාල ප්‍රස්ථාරයට අනුව ලබා ගන්නට පුළුවන් දරුවනේ ගමනේ මුළු දුර කිලෝමීටර 60ක් බව. ඒ වගේම ගමනට ගත වෙච්ච කාලය මිනිත්තු 90ක් බව අපි දන්නවා. අපි සාමාන්‍යයෙන් වේගයක් තත්පරයට මීටර හෝ පැයට කිලෝමීටර වලින් දක්වන එක සාමාන්‍ය සිරිත. මේ අවස්ථාවේදී අපිට ඒකක අණුව සලකා බැලුවාම පැයට කිලෝමීටර වලින් දක්වන එක තමයි වඩාත් සුදුසු. එහෙනම් අපිට මේ කාලය මිනිත්තු වලින් දක්වා ඇති කාලය දරුවනේ පැය බවට පරිවර්තනය කරගත යුතුයි. ඔබට මතක ඇති කලිනුත් මතක් කරා මිනිත්තු 90යි අපිට පුළුවන් මේක පැය බවට පරිවර්තනය කරන්නට 60න් බෙදන්නට. 60න් බෙදුව විට අපිට ලැබෙනවා 6න් 9 කියලා. අපි නම් සුළු කරමු දරුවනේ ඉදිරියට. මේ අනුව අපිට පුළුවන් මධ්‍යක වේගය ගණනය කරන්නට මිනිත්තු 90 වෙනුවට පැය 6න් 9 ආදේශ කරන්න. පැයට කිලෝමීටර් 60 අපිට 6න් 9න් බෙදෙනකොට දරුවනේ පරස්පරයෙන් ගුණ කළ යුතු වෙනවා. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා ගමනේ මධ්‍යක වේගය ලෙස පැයට කිලෝමීටර 40ක වේගයක්. දරුවනේ මෙන්න මෙවන් ආකාරයේ වෙනස් ආකාරවල ගැටලු මේ දුරකාල ප්‍රස්ථාර සම්බන්ධයෙන් අපට විභාගයට යොමු විය හැකි. ඒ නිසා ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා මෙවන් ආකාරයේ ගැටලු සම්බන්ධයෙන්.
දරුවනේ අපි එහෙනම් තවත් වෙනස් ආකාරයේ ගැටලුවකටයි සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්. මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් කරાવી අපේ සමන් සර්. දරුවනේ ඔබ මේ ගැටලුව දෙස හොඳින් නිරීක්ෂණය කරන්න. ඔව් දරුවනේ අපි දැන් දරුවන් එක්ක අපේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ ව්‍යාපාර කොටස් කියන තේමාව යටතේ ඔයාලට දෙන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්නයක්. එහෙමනම් දරුවනේ මේ ව්‍යාපාර කොටස් යටතේ අපිට දෙන්න පුළුවන් ගැටලුවක් තමයි අපිට දැන් බෝඩ් එකේ දිස්සෙන්නේ. ව්‍යාපාර කොටස් එක්ක අපි කතා කරනකොට බලන්න දරුවනේ තිරේ දිස්සෙනවා ඉසුරු සමාගම කොටස් වෙළඳපොළ මිල රුපියල් 20ක් තියෙන අවස්ථාවේදී ලලිත් කියන පුද්ගලයා මේ සමාගමේ කොටස් 1000ක් මිලට ගත්තා. කොටස් 1000ක් මිලට අරගෙන තියෙනවා. ඒ කොටස සඳහා ලාභාංශය ගෙවනවා රුපියල් 2.750ක්. ගාන පැහැදිලි ඇති අපි දරුවන්ට සමාගමක් තියෙනවා. ඒ සමාගමේ කොටසක් රුපියල් 20යි. අපි දන්නවා ව්‍යාපාර කොටස් වල සමාගමේ කොටසක මූලික අගයක් තියෙනවා. කොටසක් නිකුත් කරන අගය මේකේ රුපියල් 20යි. ඒ සමාගමෙන් මෙයා කොටස් 1000ක් අරගෙන තියෙනවා. සමාගමක් සාමාන්‍යයෙන් අපිට ඒ කොටසක් සඳහා ලාභාංශ ගෙවනවා. වාර්ෂික ලාභාංශයක් ගෙවනවා. මේ සමාගම අපිට වාර්ෂිකව එක කොටසකට ගෙවන ලාභාංශය රුපියල් 2.750යි. එමනම් මේ ගැටලුව පුරා අපි මේ ව්‍යාපාර කොටස් සඳහා එන්න පුළුවන් විදිහේ ගැටලු කීපයක් තමයි අපි දරුවන් එක්ක සාකච්ඡා කරන්නේ. බලන්න පුතේ මේ ලලිත්ගේ ලාභාංශය සොයන්න. එමනම් කොටසක ලාභාංශය රුපියල් 2.50යි. මෙයා අරගෙන තියෙනවා කොටස් 1000ක්. එහෙමනම් අපි බලමු මෙයාගේ ලාභාංශය කොහොමද කියලා. කොටස් 1000 2.750න් ගුණ කරනවා. එක කොටසක ලාභාංශය 2.50 නිසා කොටස් 1000 ගුණ කරා. එහෙමනම් දරුවනේ මෙයාට වර්ෂයකදී ලැබෙන ලාභය තමයි රුපියල් 2500ක්. මේ සමාගමේ මුදල් ආයෝජනය කිරීම වෙනුවෙන් මෙයාට කොටස් 1000 වෙනුවෙන් රුපියල් 2500ක් වසර අවසානයේ ලැබෙනවා. එමනම් බලමු අපි ඊළඟට දරුවනේ මොකද්ද වෙන්නේ? ලාභාංශය මේ සමාගමේ මෙයා කොටස් 250ක් ගත්තට පස්සේ මේ ලාභාංශය ගැනුම් මිලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ලාභාංශය ගැනුම් මිලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් අපි ලාභාංශය හෙව්ව දරුවනේ. පළවෙනි කොටසේ ලාභාංශය රුපියල් 2500යි. මෙයා එහෙමනම් අපි බලමු මෙයා ආයෝජනය කළ මුදලත් එක්ක මේ ප්‍රතිශතය කොච්චරද කියලා. මෙයා මේ සඳහා ආයෝජනය කරේ රුපියල් 20000යි. රුපියල් 20 කොටස් 1000යි. 20 කොටස් 1000යි කියන්නේ රුපියල් 20000ක් මෙයා ආයෝජනය කරා. රුපියල් 20000ට මෙයාට ලැබුණේ රුපියල් 2500යි. ආයෝජනය කළ මිලේ ප්‍රතිශතයක් ලෙස අපිට ලාභාංශය දක්වන්න පුළුවන්. එහෙනම් 20000ට ලැබුණේ රුපියල් 2500ක ලාභයක් නම් 100ට කොච්චරද? අපි ප්‍රතිශතයක් බවට පත් කරන්න භාගයක් 100ෙන් ගුණ කරනවා. එහෙමනම් දරුවනේ අපිට සුළු කරාට පස්සේ එනවා ලාභ ප්‍රතිශතය කීයද? 12.5යි කියලා. සුළු වුණාට පස්සේ 12.5යි කියලා. එහෙනම් ලාභාංශය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස අපිට ගන්න පුළුවන් 12.5ක ප්‍රතිශතයක් තමයි ලැබෙන්නේ. ඔන්න දැන් අපි ලාභාංශය හෙව්වා. ලාභාංශය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස හෙව්වා. එhmenan දරුවනේ බලමු අපි ඊළඟ ගැටලුව මොකද්ද කියලා. අපිට කියනවා මෙන්න මේ ඉසුරු සමාගමේ කොටස් විකිණීමෙන් ලැබෙන මුදල සොයන්න. මුදල සොයන්න. අපිට කියනවා මෙයා මේ ලාභය ලබා ගත්තට පස්සේ රුපියල් 30ක් වන අවස්ථාවේදී මේ කොටස් ටික ඔක්කොම විකුණනවා. මෙයා මේ රුපියල් 20ට ගත්ත කොටස් එක්තරා අවස්ථාවකදී මිල වැඩි වෙනවා 30 දක්වා. අන්නේ අවස්ථාවේ කොටස් සියල්ල විකුණලා අන්නේ මුදලින් ලාභාංශය රුපියල් 5ක් ගෙවන තවත් සමාගමක් තියෙනවා. යසුරු සමාගමේ කොටස් මිලදී ගත්තා. එතකොට ඒ සමාගමෙන් එයාට ලැබෙනවා රුපියල් 3000ක ලාභයක්. දරුවනේ ආපහු හොඳට ගාන කියවන්න. මේ ඉස්සෙල්ල සමාගමේ ඉසුරු සමාගමේ කොටස් ටික අපි රුපියල් 30 ගානේ විකුණලා කොටසක් සඳහා රුපියල් 5ක ලාභාංශයක් ගෙවන සමාගමෙන් කොටස් මිලදී ගට පස්සේ ඒ සමාගමේ ලාභය අපිට 3000ක් වුණා. අපිට එහෙනම් කොටස් විකිණීමෙන් ලැබෙන මුදල අහන්නේ. එමනම් පුතේ අපිට ඉස්සෙල්ල තිබුණේ කොටස් 1000යි. කොටස් 1000 විකුණන්නේ රුපියල් 30 ගානේ.
එහෙනම් 1000 ගුණ කිරීම 30 තමයි කොටස් විකිණීමෙන් ලද මුදල අපිට එනවා දරුවනේ රුපියල් 30000යි කියලා. එහෙනම් අපිට මෙන්න දෙවෙනි සමාගමේ අපි කොටස් මේ පළවෙනි සමාගමේ කොටස් ටික විකුණනට පස්සේ රුපියල් 30000ක් ලැබුණා. අපිට මෙන්න මේ ප්‍රාග්ධන ලාභය මේ ගනුදෙනුවේදී සිදුවෙච්ච ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ දරුවනේ අපි ආයෝජනය කළ මුදලයි අපි කොටස් විකිණීමෙන් ලැබූ මුදලයි අතර වෙනස. අපි ඉස්සෙල්ලා ආයෝජනය කරේ කීයද? ඉස්සෙල්ලා රුපියල් ආයෝජනය කළ මුදල රුපියල් 20000යි. දැන් අපිට ලැබුණා තවත් මුදලක්. අපිට මෙන්න මේ ඉස්සෙල්ලා පළමු සමාගමේ කොටසක් රුපියල් 20යි. දෙවෙනි සමාගමේ කොටසක් රුපියල් 10යි. අපිට මෙන්න මේ 10 කියලා එන්නේ පුතේ එක කොටසක් සඳහා ප්‍රාග්ධන ලාභය. කොටසක ප්‍රාග්ධන ලාභය තමයි මේ රුපියල් 10 වෙන්නේ. කොහොමද 10 ලැබෙන්නේ? මුලින් කොටසක් රුපියල් 20යි, දෙවනුව කොටසක් රුපියල් 30යි. එහෙනම් 30 අඩු කිරීම 20 අපිට එනවා රුපියල් 10යි. කොටස් 1000යිනේ. එහෙනම් ප්‍රාග්ධන ලාභය මොකද්ද වෙන්නේ? රුපියල් අපිට එනවා 10 ගුණ කිරීම 1000 රුපියල් 10000ක් කියලා. ප්‍රාග්ධන ලාභය කොටස් විකිණීමෙන් ලැබූ අමතර මුදල. ඔන්න පුතේ අපි ප්‍රාග්ධන ලාභය මේ විදිහට සෙව්වා. අපි බලමු එහෙනම් යසුරු සමාගමේ කොටස්වල වෙළඳපොළ මිල. යසුරු සමාගමේ වෙළඳපොළ මිල සොයන්න අපි බලමු කොහොමද චන්ද්‍රකුමාර සර් මේ යසුරු සමාගමේ කොටසක වෙළඳපොළ මිල සාකච්ඡා කරන්න කියලා. හොඳයි සමන්ත සර්. දැන් අපේ දරුවෝ දන්නවා මේ කොටස් වෙළඳපොළ ආශ්‍රිත ගැටලුව උගක් වෙලාවට හැම අවුරුද්දකම වගේ අපිට විභාගයට ලැබෙන ගැටලුවක්. ඉතින් ඒකේ විවිධ අවස්ථාවන් තියෙනවා. ඒක අවස්ථාවකට අදාළ ගැටලුවක් තමයි මේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් මේ කොටස් වෙළඳපොලේ ඉසුරු සමාගමේ සහ යසිරු සමාගම කියන සමාගම් දෙකෙහිම මුදල් ආයෝජනය කරපු පුද්ගලයෙක් පිළිබඳව තමයි මේ අපේ ගැටලුව වෙන්නේ. ඒක අපි මුල් ගැටලු කිහිපයට අපි සාර්ථකව උත්තර ලියාගෙන ආවා. ඉතින් දරුවනේ අපින් අහන ප්‍රශ්නය තමයි සමාගමේ කොටසක වෙළඳපොළ මුල 30ක් වන අවස්ථාවක ලලිත් සමාසතු කොටස් සියල්ල විකුණාලත් මුදලින් වාර්ෂික ලාභාංශය රුපියල් 5ක් ගෙවන යසිරු සමාගමේ කොටස් මිලදී ගත්තේය. ඉන් ලැබූ ලාභය රුපියල් 310කි. ඉතින් දරුවනේ මේ කොටස් වෙළඳපොළ ආශ්‍රිත ගණනය කිරීම කරනකොට අපිට යම් යම් සම්බන්ධතා ගොඩනගා ගන්නට වෙනවා. මිලදී ගත්ත කොටස් ගණන, ලාභාංශය වගේ දේවල් සම්බන්ධයෙන්. දැන් මෙහිදී දරුවනේ අපෙන් අහන්නේ යසිරු සමාගමේ කොටසක වෙළඳපොළ මිල සොයන්න. කොටසක වෙළඳපොළ මිල සම්බන්ධ වෙන්නේ දරුවනේ හුඟක් වෙලාවට අපිට ආයෝජිත මුදලත් එක්ක. දැන් ආයෝජිත මුදල සමාන වෙනවා කොටස් ගණන ගුණ කිරීම කොටසක වෙළඳපොළ මිල කියන සම්බන්ධය. එහෙනම් දරුවනේ අපිට මේ කොටසක වෙළඳපොළ මිල හොයාගන්න අපිට සිද්ධ වෙනවා ආයෝජිත මුදල බෙදන්නට ඕනේ කොටස් ගණනින්. දැන් අපි ආයෝජිත මුදල කලින් ගණනය කරා. කොටසක් රුපියල් 30 ගානේ විකුණලා කොටස් 1000ක් විකුණලා ඒ මුදල තමයි අපි මේ සමාගමේ දෙවන සමාගමේ ආයෝජනය කරන්නේ. දැන් සමන්ත සර් ඊට අදාළ ගණනය කිරීම කළා. ඔබට මතක ඇති මම ඕනනම් පැත්තකින් ලියන්නම් දරුවනේ ඒ අදාළ මුදල රුපියල් කීයද 30000යි යසිරු සමාගමේ ආයෝජිත මුදල වෙන්නේ. එහෙනම් මේ ආයෝජිත මුදල බෙදන්නට ඕනේ අපි අදාළ කොටස් ගණනේ. දැන් කොටස් ගණන හොයා ගැනීම කොටස් ගණන සම්බන්ධයෙන් තොරතුරක් පැහැදිලිව ගාන තුල අපිට ලබලා දීලා නැහැ. අපි එනම් මේ දීලා තියෙන තොරතුරු ඇසුරින් දරුවනේ අපිට පුළුවන්කම ලැබෙන්නට ඕනේ මුලින්ම කොටස් ගණන හොයා ගන්නට. ඒ සඳහා තමයි දරුවනේ අපිට මෙන්න මේ තොරතුර දීලා තියෙන්නේ වාර්ෂික ලාභාංශය රුපියල් 5ක් ගෙවන යසිරු සමාගමේ කොටස් මිලට ගත්තේය. ඉන් ඔහු ලැබූ ලාභය රුපියල් 3000යි කියන කාරණාව. දරුවනේ අපි දන්නවා වාර්ෂික ලාභාංශය සමාන වෙනවා කොටසකට ලාභාංශය ගුණ කිරීම කොටස් ගණන කියන සම්බන්ධයට. එහෙනම් දරුවනේ එතනින් අපිට පුළුවන් වාර්ෂික ලාභාංශය කොටසකට ලාභාංශයෙන් බෙදීම මගින් අපිට පුළුවන් දරුවනේ මෙන්න මේ ආකාරයට යසිරු සමාගමේ කොටස් ගණනය කරන්න. ඒ අනුව දරුවනේ අපිට ලැබෙනවා රුපියල් 3000යි වාර්ෂික ලාභාංශය කොටසකට ලාභාංශය රුපියල් 5යි අපිට ගණනය කරාම දරුවනේ ඔහු යසිරු සමාගමේ මිලදී ගත්ත කොටස් ගණන කොටස් 600ක් ලෙස පිළිතුර ලෙස ලබා ගන්න පුළුවන්. දැන් අපි කලින් ගණනය කළා යසිරු සමාගමේ ආයෝජිත මුදල 30000යි. අපිට දැන් මිලදී ගත කොටස් ගණන තියෙනවා. එහෙනම් දරුවනේ අපිට පුළුවන් කොටසක වෙළඳපොළ මිල සොයන්න. කොහොමද කොටසක වෙළඳපොළ මිල සොයන්නේ? ආයෝජිත මුදල බෙදීම කොටස් ගණන කියන සම්බන්ධයෙන්. එහෙනම් දරුවනේ මේ අනුව අපිට පැහැදිලි රුපියල් 30000 රුපියල්
කොටස් 600න් බෙදන්නට ඕනේ. ඒ අනුව කොටසක වෙළඳ පොළ මිල විදියට රුපියල් 50ක් අපිට පිළිතුර ලෙස ලැබෙනවා. ඊළඟට අපිට පුළුවන් දරුවනේ මේ තවත් විභාග ගැටලුවකට යොමු වෙන්න. ඒ තමයි දරුවනේ ඔබ දන්නවා සුළු පොලිය, වැල් පොලිය සම්බන්ධ ගැටලුවක් ඔබට දීලා ඔබේ තර්කන හැකියාව හුඟක් වෙලාවට පරීක්ෂා කරන බලන ගැටලුවක් ඔබට විභාගෙදී හුඟක් වෙලාවට ඉදිරිපත් වෙන්න ඉඩකඩ තිබෙනවා. අපේ සමන්ත සර් ඔබත් සමග සාකච්ඡා කරයි එවන් ගැටලුවක් සම්බන්ධයෙන්. උදර්ගුණේ දැන් අපි මේ කතා කරමින් පවතින්නේ අපිට හමු වෙන බදු පිළිබඳව සහ පොලි පිළිබඳව. අපිට බොහෝ විට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසට ප්‍රතිශත කියන තේමාව යටතේ ඉදිරිපත් කරන පොලි වර්ග සහ බදු වර්ග. බදු වර්ග අපි දන්නවා දරුවනේ කොටස් දෙකක් තියෙනවා. ඍජු බදු සහ වක්‍ර බදු අපි දරුවන් එක්ක සාකච්ඡා කරලා තියෙනවා කලින් පාඩම්වලදී. අද ඒ ආශ්‍රිතව ගැටලු කීපයක් අපි සුළු පොලිය සහ බදු පදනම් කරගෙන තමයි දරුවන් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. බොහෝ විට අපිට ප්‍රශ්න පත්‍රයට එකතු වෙන ගැටලුවක්. බලන්න දරුවනේ දැන් අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සුළු පොලිය හා සම්බන්ධ. 108ක වාර්ෂික සුළු පොලියක් තියෙන යටතේ අපි අරගෙන තියෙනවා රුපියල් 40000ක් ණයටගත් උෂාන් එම ණය මුදල වසර 3කින් ගෙවා නිම කරයි. වසර 3කට පොලිය යන්නේ. දරුවනේ වාර්ෂික පොලි අනුපාතිකය 118යි ණයට ගත්ත මුදල රුපියල් 40000යි. මෙන්න මේ උෂාන් මේ ණය මුදල ගෙවන්නේ වසර 3කදී. එහෙමනම් අපිට මෙන්න මේ වසර 3කදී ගෙවන පොලිය තමයි දරුවනේ අහන්නේ. එහෙමනම් අපි හොයමු වසරකට ගෙවීමට ඇති ණය මුදල රුපියල් 40000 නිසා අපි ඒ සඳහා පොලිය සොයමු. පොලිය හොයන්න පුතේ අපි 118යි 18ක පොලියක් නිසා රුපියල් 100ක් ණයට ගත්තොත් එයා රුපියල් 18ක පොලියක් ගෙවන්න ඕන. එහෙනම් අපි ණයට ගත්ත මුදල රුපියල් 40000ට ගෙවන පොලිය අපි බලනවා 100න් 18 ගුණ කිරීම 40000 කියලා කියන්නේ පුතේ බින්දු කැපිලා ගියා ගුණ කිරීමේදී අපිට පොලිය වශයෙන් එනවා රුපියල් 7200ක්. මේ වසරකට පොලිය රුපියල් 7200යි. අපිට ඕන දරුවනේ වසරකට පොලිය නෙමෙයි වසර 3කට පොලිය. වසර 3කට පොලිය වසරකට පොලිය රුපියල් 7200 ගුණ කරනවා 3ෙන්. වසරකට 7200 නම් වසර 3කට. මේක තමයි සුළු පොලියේ ගණන හදන ක්‍රමය. වසරකට පොලිය හොයනවා ඒක වසර ගාණෙන් ගුණ කරාට පස්සේ මුළු පොලිය මුදල ලැබෙනවා. මේ අවස්ථාවේදී පුතේ අපිට මුළු පොලිය මුදල එනවා රුපියල් 21600ක පොලියක්. ඊළඟට අපි බලමු මොකද්ද මේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. අපි දරුවනේ ගත්තේ රුපියල් 40000යි. අපිට පොලිය ගියා රුපියල් 21600ක්. එහෙනම් ණය මුදලට පොලිය අපි එකතු කරමු. ණය මුදලට පොලිය එකතු කරාට පස්සේ 40000ට 21000ක් එකතු කරනවා. දරුවනේ අපිට එනවා 62600යි. ණයට ගත්තේ රුපියල් 40000යි. පොලිය 21600යි. එන වසර 3 අවසානයේ අපි ණයෙන් නිදහස් වීමට රුපියල් 62600ක් ගෙවන්න ඕන. ඔන්න පුතේ අපි දරුවන් එක්ක සාකච්ඡා කරා සුළු පොලිය හා සම්බන්ධ ගැටලුවක්. එතකොට දරුවනේ අපිට තව මේක දීර්ඝ කරනවා අපි මෙම ණය මුදල. ඒ කියන්නේ රුපියල් 40000 වාර්ෂික වැල් පොලිය අනුපාතිකය වැල් පොලිය. අපි ඉස්සෙල්ලා ගන්න එකේ සුළු පොලිය. දැන් මේක වැල් පොලියට අපි මූල්‍ය ආයතනයක තැන්පත් කරනවා. තැන්පත් කරයි වසර 3ක් අවසානයේදී ලබා ඇති ලාභය සොයන්න. මේ ණයට ගත්ත රුපියල් 40000 අපි වැල් පොලිය. අපි පොලිය දන්නවා සුළු පොලිය වැල් පොලිය. එහෙනම් මේ වැල් පොලිය හීනවන ශේෂය. ඕ ක්‍රම තුන තමයි අපිට අපෝස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය දෙන්න පුළුවන් පොලි වර්ග තුන. එහෙමනම් දරුවනේ අපි මේකේ වැල් පොලිය ගණනය කරනවා. එතකොට මේකේ තේරුම තමයි අපි රුපියල් 100ක් ණයට ගත්තොත් වසරක් අවසානයේදී ගෙවන්න ඕන 118යි. රුපියල් 100ට පොලිය රුපියල් 18 නිසා 100යි 18යි 118ක් ගෙවන්න ඕන. 100ක් ගත්තොත් වසරක් අවසානයේ අපි 118ක් පොලිය වශයෙන් ගෙවන්න ඕන. එහෙනම් අපි බලනවා 40000කට පොලිය. මේ 40000කට පොලියත් එක්ක වසර අවසානයේ ගෙවන්න ඕන මුළු මුදල. මේ 40000ට රුපියල් 118 ගානේ ගෙවන්න ඕන අවසාන මුදල තමයි මේ පුතේ අහන්නේ. වැල් පොලිය ගණනය කරන ආකාරය. එමුනම් වසරකට ගෙවන්න ඕන මුදල මෙන්න
100න් 118 එක වසරයි. වසර දෙකක් යනකොට තව 100ට 118ක් එනවා. වසර 3ක් යනකොට තව 100ට 118ක් එනවා. එහෙනම් මේ මූලික මුදල 40000ට කීයද කියලා බලන්න. මේක අපි පහසුවෙන් සුළු කිරීම සඳහා අපි මේ ක්‍රමය භාවිතා කරනවා පුතේ. එක වසරකට පොලිය සමග මුළු මුදල, තවත් වසරකට පොලිය සමග මුළු මුදල, තවත් වසරකට පොලිය සමග මුළු මුදල. එහෙමනම් අපිට එනවා මේ අවස්ථාවේදී දරුවනේ මුළු මුදල කීයද? වසර 3ක් අවසානයේදී 65721.28ක් කියලා එනවා. එහෙමනම් අපි ආයතනයේ තැන්පත් කර මුදල කීයද? රුපියල් 40000යි. රුපියල් 40000යි. අපි තැන්පත් කරේ රුපියල් 40000යි. අපි වසර අවසානයේදී අපිට මූල්‍ය ආයතනයේ තිබුණා 65721.28ක්. එහෙනම් දරුවනේ අපිට අවසානයේදී මේ වැල් පොලිය වශයෙන් තියෙනවා රුපියල් 25721ක්. අපි ගණනය කරේ මේ මුළු මුදල 40000 සමග. පොලිය එනවා 25721ක්. එහෙමනම් දරුවනේ ඔන්න අපිට ලැබෙන පොලි මුදල වැල් පොලිය. එහෙමනම් අපිට මේ වඩාත් වාසිදායක වන්නේ වැල් පොලියටද සුළු පොලියද කියන කාරණාව තමයි අපි බලන්නේ. එහෙමනම් දරුවනේ මෙන්න සුළු පොලිය. මෙන්න සුළු පොලිය 21600 අපි ඉස්සෙල්ලා ගණනය කරා. එහෙමනම් මේ ආයෝජනයේදී අපිට මොකද්ද වෙන්නේ? සුළු පොලියට වඩා අපිට වැල් පොලිය වැඩි වෙලා තියෙනවා. වැල් පොලිය වැඩි වෙලා තියෙනවා. එහෙනම් දරුවනේ අපි කියනවා මේ අවස්ථාවේදී ලාභය මේ දෙකේ වෙනස කීයද? 25721කින් අපි අඩු කරනවා 21600ක්. වැල් පොලිය සුළු පොලියෙන් අඩු කරාම අපිට එනවා රුපියල් 4121.28ක්. එමනම් දරුවනේ මෙන්න මේ අපි ගණනය කරේ දරුවන් එක්ක කොහොමද වැල් පොලිය සහ සුළු පොලිය අතර වාසියක් ලබා ගන්නේ කොහොමද? මේ ගැටලුවට අදාළව පොලිය ගණනය කරන්නේ කොහොමද කියලා. අපි මීළඟටත් සාකච්ඡා කරන්න හදන්නේ මේ ප්‍රතිශත කියම තේමා යටතේ අපිට හැමතිස්සෙම එකතු වෙන වරිපණම් කියන ආකාරයේ ගැටලුවක් තමයි දරුවන් එක්ක අපේ චන්ද්‍රකුමාර සර් සාකච්ඡා කරන්නේ. මෙන්න වරිපණම් ගැටලුවක් කොහොමද දරුවන් එක්ක විසඳන්නේ කියන කාරණාව අපි බලමු. ඔව් සමන්ත සර්, අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී මේ බදු ආශ්‍රිත ගැටලු අපිට විභාගයට යොමු වෙන්නට පුළුවන්. දැන් බදු ආශ්‍රිත ගැටලුව පිළිබඳව කතා කරොත් වරිපණම් බදු, තීරු බදු, එකතු කළ අගය මත බදු හා ආදායම් බදු කියන බදු වර්ග පිළිබඳව අපිට ගැටලුව යොමු වෙන්නට පුළුවන්. ඒ නිසා අපි අවධානය යොමු කරමු දැන් වරිපණම් සම්බන්ධ ගැටලුවකට. දරුවනේ අපි අවධානය යොමු කරමු වාර්ෂික තක්සේරුව රුපියල් 50000ක් වන කඩකාමරයක් සඳහා කාර්තුවකට රුපියල් 10ක වරිපණම් බදු අය කරයි. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න. ඉතින් අපේ දරුවෝ දන්නවා පළාත් සභා, නගර සභා, මහනගර සභා කියන පළාත් පාලන බල ප්‍රදේශ සීමා තුළ ජීවත් වන පුද්ගලයින්ගෙන් එයාලට සපයන පහසුකම් වෙනුවෙන් ඒ පළාත් පාලන ආයතන ඒ ප්‍රදේශවල පිහිටි දේපළවල වාර්ෂික තක්සේරුවෙන් යම්කිසි ප්‍රතිශතයක් රජය බදු විදියට අය කර ගන්නවා. අන්න එහෙම අය කරගන්න බදු අපි හඳුන්වන්නේ වරිපණම් බදු කියලා. මේ වරිපණම් බදු වර්ෂයේ මුලදී එකවර ගෙවලා දාන්නට පුළුවන්. එහෙම නැත්නම් කාර්තු වශයෙන් ගෙවන්නට පුළුවන්. ඒ ආකාරයේ ගැටලුවක් තමයි මේ අපිට යොමු වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා කාර්තුවකට වරිපණම් බදු මුදල රුපියල් 10යි. අපිට වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය හොයන්නට තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි බදු ප්‍රතිශතය ගණනය කිරීම සහ මෙන්න මේ කාරණා ටික අත්‍යවශ්‍ය වෙනවා. පළවෙනි කාරණාව තමයි දරුවනේ වාර්ෂික වරිපණම් බද්ද සහ තක්සේරු වටිනාකම. එහෙනම් දරුවනේ අපි මුලින්ම හොයාගන්නට ඕනේ බදු ප්‍රතිශතය ගණනය කිරීමේදී වාර්ෂික වරිපණම් බද්ද කොපමණද කියන එක. කාර්තුවකට අපි දන්නවා රුපියල් 10යි. අවුරුද්දට කාර්තු 4ක් නිසා වසරකට වරිපණම් බද්ද රුපියල් 10 වැඩි කිරීම 4 රුපියල් 4000යි. එහෙනම් දරුවනේ වාර්ෂික වරිපණම් බද්ද හොයන්න අපිට බදු ප්‍රතිශතය හොයන්නට කරන්න පුළුවන්. මේ වර්ෂයකට වරිපණම් බදු මුදල බෙදන්නට ඕනේ වාර්ෂික තක්සේරු වටිනාකමින් එය ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්නට 100%න් ගුණ කරන්නට පුළුවන්. මේ අනුව අපිට සුළු කළ විට පිළිතුර ලැබෙනවා 8ක් විදියට. අපි දරුවනේ එහෙනම් බදු ආශ්‍රිතව තියෙන තවත් ගැටලුවකට යමු. මේ තියෙන එකතු කළ අගය මත බදු සම්බන්ධ ගැටලුවක්. විදුලි බිලක් සඳහා 6ක එකතු කළ අගය මත බදු අය කළ පසු බිල් පතේ වටිනාකම රුපියල් 1908යි. බදු අය කිරීමට පෙර
වටිනාකම සොයන්න අපි නම් දරුවනේ මේ ගැටලුව විසඳන්නට යොමු වෙමු. අපි බලමු මුලින්ම රුපියල් 100ක බිලක් සඳහා බදු සමග වටිනාකම කොච්චරද කියලා. අපිට දීලා තිනවා දරුවනේ බදු ප්‍රතිශතයේ 6යි කියලා. මින් අදහස් කරන්නේ රුපියල් 100ක බිලක් සඳහා අමතරව තව රුපියල් 6ක බද්දක් අය කරනවා. ඒ අනුව රුපියල් 100ක බිලක් සඳහා මුළු වටිනාකම වෙන්නේ රුපියල් 100 රුපියල් 106. එහෙනම් දරුවනේ අපිට වටිනාකම රුපියල් 1908ක් වන බිලක් සඳහා මේ බදු අය කරන්න පෙර වටිනාකමයි අපිට අවශ්‍ය වෙන්නේ. රුපියල් 106ක් වන බදු සමග රුපියල් 106ක් වන බිල්පතක වටිනාකම 100යි නම් බදු සමග රුපියල් 1908ක් වන බිල්පතක වටිනාකම හොයන්න අපිට මෙන්න මේ ආකාරයේ සුළු කිරීමක් කරන්නට පුළුවන්. අපිට සුළු කළ විට ලැබෙනවා පිළිතුර විදියට රුපියල් 1800ක මුදලක්. මේ අනුව බදු අය කරන්නට පෙර වටිනාකම වෙන්නේ රුපියල් 1800යි. අපි තවත් බදු සම්බන්ධ ගැටලුවකට යමු වුණොත් දරුවනේ අපි මේ කතා කරන්නේ ආදායම් බදු සම්බන්ධයෙන්. ආදායම් බදු සම්බන්ධයෙන් ගණනය කරද්දී අපි දන්නවා දරුවනේ දැනට පවතින නීති රීති අනුව රුපියල් 500,000ක් ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඒ අනුව අපිට මෙන්න මේ ආකාරයට බදු අය කිරීම කරනවා පුද්ගලයෙකුගේ ආදායම සම්බන්ධයෙන්. අපි එකින් එක බලමු. පුද්ගලයෙකුගේ ආදායමෙන් මුල් රුපියල් 500,000ට ආදායම් බද්දෙන් නිදහස්. ඒ කියන්නේ 0.0යි බදු ප්‍රතිශතය තවත් විදියකින් කියනවා නම් දෙවනි රුපියල් 510ට දරුවනේ 4%ක බද්දක් අය කරනවා. මේ පිළිබඳව ඔබ දැනුවත්. ඊළඟ 510ට 8%ක ආදායම් බද්දක් වශයෙන් බදු අය වෙනවා. ඉතින් දරුවනේ අපි එහෙනම් ගැටලුවට යමු. පුද්ගලයෙකුගේ මාසික ආදායමෙන් රුපියල් 85000ක් කියලායි තියෙන්නේ. වසරකට ගෙවිය යුතු මේ මං හිතන්නේ මේක 850,000ක් විය යුතුයි වගේ හැටියට වසරකට ගෙවිය යුතු ආදායම් බදු මුදල මාසික ආදායම 85000යි. අපි ඒක වසරකට හොයන්න ඕන. එතකොට වාර්ෂික ආදායම අපිට මෙන්න මේක වසරකට හොයන්නට ඕනේ. මම හිතුවේ අර අපි එක මේ මාසික ආදායමයි දීලා තියෙන්නේ වසරකට අපි 112න් ගුණ කරමු. මාස 12න් ගුණ කරමු. එතකොට අපිට ලැබෙනවා 1,20,000ක් කියලා. රුපියල් 1,20,000ක මුදලක් අපිට වාර්ෂික ආදායම විදිහට ලැබෙනවා. දැන් අපි දන්නවා අපේ බදු සීමාවන් ඉක්මවා යන මුදලක්. එහෙනම් දරුවනේ අපි මේ ආදායම සඳහා බදු ගෙවිය යුතු මුළු මුදල අපි ගණනය කරගත යුතුයි. මේ අනුව රුපියල් 1,20,000කට ඔහු බදු ගෙවිය යුතුයි. අපි එනම් බදු සීමා සඳහා අපි ගණනය කිරීම කරමු. එහෙනම් රුපියල් 500,000ක් දරුවනේ ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඒ අනුව බදු ගෙවිය යුතු මුදල වෙන්නේ රුපියල් 5,20,000යි. තවත් දෙකින් 520,000යි. එහෙනම් දරුවනේ අපි යොමු. එහෙනම් මේ ආදායම අපි මේ ආකාරයට අපිට වෙන් කර ගන්නට පුළුවන්. රුපියල් 500,000 කොටස් වලට වෙන් කරලා ඉතිරි මුදල අපිට ලියා ගන්නට පුළුවන්. 1,20,000යි කියලා කියන්නේ මම හිතන්නේ ලක්ෂ 10කුත් තවත් රුපියල් 20,000ක් ලක්ෂ 5 කාණ්ඩ වලට කැදුවොත් 500,000 කොටස් දෙකකොත් රුපියල් 20,000 කොටසකුත් ආදී වශයෙන්. මේකෙදි දරුවනේ මුල් කොටස සඳහා ආදායම් බද්දෙන් නිදහස් 0.0යි බදු ප්‍රතිශතය. අර ඔබට කලින් පැහැදිලි කළ වගුවට අනුව දෙවන රුපියල් 510ට 4%කොත් ඉතිරි මුදල සඳහා අපිට දැන් අයවිය යුතු වෙන්නේ 8%ක බදු ප්‍රතිශතයකොත් වශයෙන්. මේ අනුව දරුවනේ අපිට බද්ද ගණනය කරන්න පුළුවන්. 4 බැගින් බදු මුදල සමානයි 4 ගුණ කිරීම 500,000 අපිට පිළිතුරු ලෙස ලැබෙනවා රුපියල් 20,000ක මුදලක්. ඒ වගේම 8 බැගින් බදු මුදල අපිට ගණනය කරන්න පුළුවන් 8 ගුණ කිරීම ඉතිරි මුදල රුපියල් 20,000 අපිට 8ෙන් ගුණ කළ විට රුපියල් 1,600ක මුදලක් අපිට පිළිතුර විදියට ලැබෙනවා. එහෙනම් මේ අනුව දරුවනේ අපි මුල් බදු මුදල ගෙවිය යුතු මුළු බදු මුදල විදියට රුපියල් 20,000 ධන රුපියල් 1,600 රුපියල් 21,600ක මුදලක් ඔහු රජයට ආදායම් බදු විදියට ගෙවිය යුතු වෙනවා. හොඳයි දරුවනේ අපි එහෙනම් බදු සම්බන්ධ ගැටලු සාකච්ඡා කරා. ඒ වගේම තවත් අපිට විභාගෙදී අනිවාර්ය ගැටලුවක් විදියට බොහෝ වෙලාවට භාගමය සංකල්ප සම්බන්ධ ආශ්‍රිත ගැටලුවකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සමන්ත සර් ඔබත් සමග සාකච්ඡා කරાવી එවන් භාග ආශ්‍රිත ගැටලුවක්. සමන්ත සර් දරුවනේ අපි ළඟට සාකච්ඡා කරන්නේ දරුවන් එක්ක භාග හා සම්බන්ධ ගැටලුවක්. අපිට බොහෝ විට B කොටසේ පළවෙනි ප්‍රශ්නය හෝ දෙවෙනි ප්‍රශ්නය භාග හා සම්බන්ධ ගැටලුවක් තමයි තියෙන්නේ. අපි සරල ගැටලුවක් තෝරගත්ත දරුවන් එක්ක සාකච්ඡා කරන්න. එක්තරා පාසල පුස්තකාලයේ පොත්වලින් 4න් 3ක් සිංහල මාධ්‍ය පොත් වේ. ඉතිරියෙන් 5න් 3ක් ඉංග්‍රීසි මාධ්‍ය පොත් වේ. සිංහල මාධ්‍ය පොත් හැර
ඉතිරි පොත් ප්‍රමාණය මුළු ප්‍රමාණයේ භාගයක් ලෙස ලියන්න. අපි දරුවන් බලන්න ගැටලුව වෙන ආපු සැරයක් පුස්තකාලයේ තියෙන පොත්වලින් 4න් 3ක් සිංහල මාධ්‍ය. 4න් 3ක් සිංහල මාධ්‍ය නම් අපි අහන්නේ සිංහල මාධ්‍ය හැර ඉතුරු පොත් ප්‍රමාණය. ඉතිරි පොත් ප්‍රමාණය අපි සම්පූර්ණ පොත් ප්‍රමාණය 1යි කියලා සලකලා 4න් 3ක් අඩු කරනවා. දරුවනේ භාග අඩු කිරීම 1යි කියලා කියන්නේ 4න් 4යි. 4න් 3ක් අඩු කරන්න අපිට එහෙනම් සිංහල මාධ්‍ය හැර ඉතුරු පොත් ප්‍රමාණය 4න් 1ක් කියලා මුළු පොත් ප්‍රමාණයේ භාගයක් ලෙස ලැබෙනවා. ඔන්න එමනම් අපිට සිංහල මාධ්‍යයේ 4න් 3 අයින් කරාට පස්සේ 4න් 1ක් තියෙන්නේ ඉතිරි මාධ්‍යවල පොත්. එමනම් දරුවනේ අපි ඊළඟට බලනවා ඉංග්‍රීසි මාධ්‍ය පොත් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස ලියන්න. මේ ගැටලුවේ අපිට වඩාත්ම සුවිශේෂ වචනය තමයි මාධ්‍ය සිංහල මාධ්‍ය පොත් 4න් 3ක්ලු ඉතිරියෙන් කියන වචනය ඊ타ත්ම ප්‍රබලයි. ඉතිරියෙන්. එමනම් පුතේ ඉතිරි ප්‍රමාණය අපි හෙව්වා 4න් 1යි. 4න් 1න් 3න් 5න් 3ක් තමයි ඉංග්‍රීසි මාධ්‍ය පොත්. එහෙනම් ඉංග්‍රීසි මාධ්‍ය පොත් වෙන්නේ 4න් 1න් 4න් 3ක්. පුතාලා දන්නවා ගණිත කර්මය අල්නයනෙන් කියන්නේ බෙදීම, ගුණ කිරීම. අල්නයනෙන් කියන්නේ ගුණ කිරීම. 1 වරක් 3 3යි, 4 වරක් 5 20යි. එහෙනම් ඉංග්‍රීසි මාධ්‍ය පොත් ප්‍රමාණය එනවා දරුවනේ 20න් 3ක් කියලා. ඉංග්‍රීසි සිංහල මාධ්‍ය පොත් 4න් 3යි, ඉංග්‍රීසි මාධ්‍ය පොත් ඉතිරියෙන් 4න් 1න් 5න් 3ක් කියන්නේ 20න් 3යි. එමනම් දරුවනේ අපි ඊළඟ කොටසට යනවා මේ ගැටලුවේ. ඊළඟ කොටසට අපිට කියන්නේ සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය පොත් ප්‍රමාණය මුළු පොත් ප්‍රමාණයේ භාගයක් ලෙස ලියන්න. අපිට ගැටලුවේ දුන්න සිංහල මාධ්‍ය පොත් 4න් 3යි, සිංහල මාධ්‍ය පොත් 4න් 3යි, ඉංග්‍රීසි මාධ්‍ය පොත් 20න් 3යි අපි කියලා හෙව්වා. එහෙනම් මේ මාධ්‍ය දෙකේම පොත් 4න් 3 එකතු කිරීම 20න් 3. එhmenan පුතේ අපි හරය සමාන කරගෙන මේක එකතු කරනවා. හරය සමාන කරගන්න 5න් ගුණ කරනවා 4න් 3, 5 වරක් ගුණ කරාට පස්සේ 5 වරක් 5 20යි 15යි. හරය සමාන කරන්න 20න් ගුණ කරා. එhmenan දරුවනේ අපිට එනවා කීයද? 20න් 18ක් කියලා එනවා. 20න් 18ක්. මේ තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය පොත් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස ගත්තම 20න් 18ක්. නවුන අපි සිංහල මාධ්‍ය පොත් වලින් ඉංග්‍රීසි මාධ්‍ය පොත් හෙව්වා මුළු ප්‍රමාණයම හෙව්වා. ඊළඟට අපිට බලමු අපිට දෙන්න පුතේ මේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පොත් හැර අනිකුත් මාධ්‍ය පොත් ප්‍රමාණය 840. හොඳට තේරුම් ගන්න ඕන. ඉතිරි පොත් ප්‍රමාණය 840යි. අපෙන් අහන්නේ මුළු පොත් ප්‍රමාණය. අපිට මේ ඉතිරි පොත් ප්‍රමාණය දෙන්නේ දරුවනේ ඉස්සෙල්ලා හොයාගත්ත ප්‍රමාණයෙන් ඉතිරි පොත් ප්‍රමාණය හොයන අපිට මෙන්න මුළු පොත් ප්‍රමාණය 1යි, සිංහල සහ ඉංග්‍රීසි 20න් 18යි. එහෙනම් 20න් 18ක් අඩු කරාම අපිට එනවා ඉතිරි පොත් ප්‍රමාණය. අපිට මේ මුළු පොත් ප්‍රමාණය හොයන්න මේ ඉතිරි පොත් ප්‍රමාණයේ භාගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ 20න් 2 කියන්නේ දරුවනේ කීයද? 20න් 2 කියන්නේ 840යි. මේ 20න් 2 හොයාගත්තේ අපිට 800 කියනක ප්‍රමාණව 840 ප්‍රමාණාත්මක තියෙනවා. ඒකේ භාගය හොයාගත්තා. එහෙනම් පුතේ 20න් 2ක් 840යි. 20න් 2ක් 840යි. එහෙනම් අපි මුළු ප්‍රමාණය හොයන්න අපි 20න් 1ක් ගනිමු. 20න් 1ක් ගනිමු අපි. 20න් 2ක් 840 නම් 20න් 1ක් හොයන්න 840 බෙදනවා 2කින්. 842කින් බෙදුවම අපිට එනවා 420ක්. එමනම් දරුවනේ අපිට ඕන මුළු පොත් ප්‍රමාණයනේ. මුළු පොත් ප්‍රමාණය කියලා කියන්නේ 20න් 20යි. මුළු පොත් ප්‍රමාණය කියලා කියන්නේ 20න්. 20න් 1ක් 420 නම් මුළු පොත් ප්‍රමාණය 20න් ගුණ කරනවා අපි පුතේ. 20න් ගුණ කරාම මුළු පොත් ප්‍රමාණය එනවා 8400ක් කියලා. ඔන්න දරුවනේ අපි මේ භාග ගානක් පියවර වශයෙන් විහිදීගෙන යන ආකාරය තමයි දරුවන් එක්ක සාකච්ඡා කරේ. එhmenan දරුවනේ ඔන්න අපි අද දවසේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරේ ගණිත ප්‍රශ්න පත්‍රයේට පළවෙනි කොටසේ B කොටසට අදාළ වෙන ආදර්ශ ප්‍රශ්න කීපයක් තමයි භාග ප්‍රතිශත සහ දුර කාල ප්‍රස්ථාර පදනම් කරගෙන සාකච්ඡා කරේ අද දවසේ දරුවන් එක්ක. අපිට මේ විදිහටම මේ පුනරීක්ෂණ පාඩම් මාලාව ඉදිරියේදී අපි දරුවන් එක්ක සාකච්ඡා කරනවා ආදර්ශ ප්‍රශ්න කීපයක් සමග. එමනම් මේ අද සාකච්ඡා කර ගැටලු දරුවන්ගේ අපොස සාමාන්‍ය විභාගයට
ඉතාමත්ම වැදගත් වන ආදර්ශ ප්‍රශ්න කීපයක් තමයි අපි සාකච්ඡා කරේ. තව දුරටත් අපි දරුවන් එක්ක අපේ ජාතික රූපවාහිනී ජාතික පාසල වැඩසටහනෙන් ඉදිරියේදී හමු වන බලාපොරොත්තුවෙන් අදට දරුවන්ගෙන් අපි සමුගන්නවා. සියලුම දූ පුතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.